හොඳයි ආදරණීය දරුවනි දවස් කිහිපයක් පුතේ අපි මේ YouTube channel එකෙන් ඔයගලන්ට වීඩියෝ පටයක් ඔස්සේ පාඩමක් කියලා දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුතා අපි මේ පසුගිය සති කිහිපයෙන් පුතේ මේ රටේ ජාතික මට්ටමේ ප්‍රධාන විභාගය වන උසස් පෙළ දරුවන් සඳහා මේ වැඩසටහන් කිහිපයක් පුතා විකාශය කරා. ඒගොල්ලන්ට උදව් කරා. එතකොට මේ ඒ වෙනුවෙන් බොහෝ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ ගොඩාක් කිසියම් දෙයකින් සාධනීය යහපත් ප්‍රතිචාර පුතේ අපේ channel එකට ලැබුණා. ඉතින් අපේ රටේ දරු පරම්පරාව අනාගතයේ බාර ගන්න ඉන්න පුතේ දරු පරම්පරාව ඒ කරගත්තු උදව් අපෙන් ලබාගත්තු ඒ ශිල්ප ඥානය ඇත්තටම ඒ තමයි අපේ නිහතමානී සතුට. ඉතින් අද ඉඳන් පුතා දැන් අපේ ඉලක්කය වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ මුල ජනවාරි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය හදාරන ඔයගොල්ලන් සහ 10 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පුතේ පාඩම් මාලාවක් පුනරීක්ෂණ පාඩම් මාලාවක් කරගෙන යන එක. ඒක අපි ජාතික වගකීමක් විදිහට සලකලා අද ඉඳන් ඔන්න ඔයගොල්ලන්ට සුබවාදී ප්‍රවෘත්තියක් තියෙනවා. විශේෂයෙන්ම 10 සහ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා පුතේ සුබවාදී ප්‍රවෘත්තිය තමයි අපි දැන් මෙතන සිට පුතේ අද ඉඳලා පුනරීක්ෂණ මාලාවක් සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් ඔයගලන්ට අරගෙන එනවා. එතකොට මේ අපි අපේ channel එක තවමත් පුතා මේ subscribe කරලා නැති දරුවෝ ඉන්නවා නම් subscribe කරන්න, අපිට comment එකක් දාන්න, like එකක් දාලා අපිත් එක්ක එකතු වෙලා පුතේ මේ ජාතික මට්ටමේ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්න. ඒත් එක්කම මේ වගේ කාලයක පුතා ඉතා දුෂ්කර කාලයක් අපි ගෙවමින් ඉන්නේ. කිසියම් දෙයක මේ වසංගත රෝගයත් එක්ක අපි දන්නේ නැහැ පුතේ. පාසල් පද්ධතිය, ඒ වගේම උපකාරක පන්ති කවදා අපිට සක්‍රීය විදිහට කරගෙන යන්න ලැබෙයිද කියන එක. ඒ නිසා පුතේ මේ වෙලාවේ ඒ පිළිබඳව හිත ඉන්නේ නැතුව අඳුරට සාප කරන්නේ නැතුව පුතේ අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න උත්සාහ කරලා අපි මේ කරන දේත් එක්ක මේ ශාස්ත්‍රීය වැඩසටහනත් එක්ක එකතු වෙලා ජයග්‍රහණය ලබන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සුබ පණිවිඩය තමයි සාමාන්‍ය පෙළ දරුවෝ වෙනුවත් අපි යහපත් ඵලදායී වැඩක් පුතේ පටන් ගන්නවා. ඒ තමයි පුනරීක්ෂණ වැඩසටහන් මාලාවක් මෙතන සිට පුතේ ඔයගලන්ට ගෙන එනවා. හොඳයි. මම අද තෝරාගත්ත පුතා සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 11 ශ්‍රේණියට අදාළව තියෙන පුතේ දියමන්තිමාලය කියන කෙටි කතාව ඇසුරෙන් ඔයගලන්ට විචාර ප්‍රශ්නයක් ලකුණු 10ක විචාර ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. එතකොට 10 ශ්‍රේණියේ දරුවන්ටත් පුළුවන්. දැන් ඉතින් 10 ශ්‍රේණිය වාරය මොකක්ද නෙවෙයි පුළුවන් තරම් ඉක්මනින් තමන් වැඩ ටික ඉවර කරගත්තාම ලේසි. ඒ නිසා ඔයගලන්ටත් පුළුවන් 10 ශ්‍රේණිය දරුවන්ටත් මේ කෙටි කතාව කියවලා 14 වෙනි පාඩම මේ ප්‍රශ්නය ලියාගෙන උත්තර ලියන්න. හොඳයි පුතේ මෙන්න දියමන්තිමාලය කෙටි කතාව ඔයගොල්ලෝ දන්නවා පුතා ප්‍රංශ ජාතික ගීද මෝප්සන් කියන කෙටි කතා කරුවාගේ The Necklace කියන කෙටි කතාව පුතා සිංහලට පරිවර්තනය කරන්න පුතේ KG කරුණාතිලක සූරීන් දියමන්තිමාලය නමින්. හොඳයි එහෙනම් ප්‍රශ්නේ මම ඍජුව සාකච්ඡා කරන්නම්. ප්‍රශ්නේ තමයි පුතේ ඉස්සෙල්ලා හොඳින් අහගන්න. සිහින ලෝකයක ජීවත් වන මැටිල්ඩා සැබෑ ලෝකයට යොමු වීමෙන් පසුව ගත කරන කටුක දුක්බර දිවිය පිළිබඳව කතුවරයා හෙලා ඇත්තේ සානුකම්පිත දෘෂ්ටියකි. මොකද්ද පුතේ ප්‍රශ්නය? සිහින ලෝකයක ජීවත් වෙමින් සිටි මැටිල්ඩා යථාලෝකයට මෙතන සැබෑ ලෝකයට පිවිසීමෙන් පසුව ගත කරන කටුක අනුවේදනීය ජීවිතය පිළිබඳව කතුවරයා හෙලා ඇත්තේ සානුකම්පිත දෘෂ්ටියකි. උදාහරණ අවස්ථා 3ක් දක්වමින් විමසන්න. පුතේ එතකොට අපිට මේ සඳහා පුතා මේ ප්‍රශ්නෙට පුතේ පිළිතුරු ලිවීමේදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුර පුතේ සැලැස්මක් හදා ගන්න ඕනේ. ඒක විනාඩියක් දෙකක් ඇතුළත අපිට කරන්න පුළුවන් පුතේ. ඉස්සෙල්ලාම විචාර ප්‍රශ්නයකට පුතේ පිළිතුරු ලියන්න ඉස්සෙල්ලා විනාඩි 2ක් අරගෙන සැලැස්මක් හදාගන්න එකේ කිසිම පුතේ ඒ කාලේ අපත යනවා නෙවෙයි. ඔයගොල්ලන්ට හොඳ විධිමත් සංවිධානාත්මක පිළිතුරක් ලියන්න අවස්ථාව ලැබෙනවා. විනාඩි 2ක් ගන්න පුතේ. කටු කඩදාසි කොලයක් ගන්න. හැඳින්වීම සඳහා ගන්න කාරණා ටික පොයින්ට් කරගන්න. ඊට පස්සේ පුතේ පිළිතුර මැද්‍ය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නයට අදාළ පුතේ පිළිතුරු ලියද්දී ඒක අපි ඔප්පු කරගන්න, සාධනය කරගන්න ගන්න උද්දෘත පාඨ පුටා ගැනීම ටික පුතේ කෙටියෙන් පැන්සලෙන් ලියා ගන්න. ඊළඟට පුතා පිළිතුර අපිට අවසානය සමස්තයක් විදිහට කාරණා ටික කියලා පිළිතුර අවසන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් පුතේ මේ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දී අපි හැඳින්වීමක් සඳහා අපිට ලියන්න පුළුවන් පුතේ ප්‍රංශ ජාතික ප්‍රකට කෙටි කතා කරුවෙකු වන
ගීද මෝපසං විසින් රචිත The Necklace කෙටි කතාව දියමන්ති මාලය නමින් සිංහලට පරිවර්තනය කරන්නේ කේ.ජී. කරුණාතිලක සූරීන්ය. ස්ත්‍රියගේ සිතෙහි ස්ත්‍රියගේ ලාලසාවන් හෙවත් ආසාවන් වල සංකීර්ණත්වයත් එක් කුඩා සිදුවීමකින් මිනිස් ජීවිතය අනපේක්ෂිත ලෙස අවාසනාවන්ත දිශානතියකට යොමු වීමේ ගති ස්වභාවයත් කලාත්මකව නිරූපණය කරන කෙටි කතාවක් ලෙස දියමන්ති මාලයේ කෙටි කතාව හඳුන්වන්න පුළුවන්. එතකොට මේ උක්ත කාරණා ඒ කියන්නේ පුතේ මිනිස් ගැහැණු සිතක තිබෙන සංකීර්ණත්වය ඒ වගේම මේ අනපේක්ෂිත කුඩා සිදුවීමකින් මිනිස් ජීවිතයේ අවාසනාවන්ත දිශානතියකට පුතේ යොමු වීමේ ඛේදවාචකය නිරූපණය කිරීම සඳහා කතුවරයා යොදා ගන්නා කේන්ද්‍රීය චරිතය තමයි පුතේ තම ප්‍රධානතම චරිතය තමයි මැටිල්ඩාගේ චරිතය. ඔන්න මේ හැඳින්වීම සඳහා ඊට වඩා පුතේ කිසිම දෙයක් ලියන්න එපා. දැන් සමහර දරුවෝ පුතේ මේ විචාර ලිවීමේ කලාව කිසියම් විදිහකින් හරියට තේරුම් ගත්තු නැති දරුවෝ කරන්නේ පුතේ කතුවරයා පිළිබඳව මේ කෙටි කතා කලාව පිළිබඳව ගොඩාක් විස්තර පුතේ ආරම්භක ඡේදය ලියනවා. එතකොට මේ ඔබ එක ලකුණක් දෙකක් වෙනුවෙන් පුතේ ඔබට ලැබෙන විනාඩි 20ක විතර මේ කාලය විචාරයක් ලියන්න. ඊට වඩා ගොඩක් ලැබෙන්නේ නැහැ. විනාඩි 20ක් 22ක් වගේ කාලයක්. ඔයගොල්ලෝ පුතේ විනාඩි 15ක් වැය කරලා තියෙන්නේ අර අනවශ්‍ය වැල්වට ආරම්භ ලියන්න. එහෙම අවශ්‍ය නැහැ. ඊළඟට පුතා අපි පිළිතුර සංවිධානය කරනවා. තාම ලස්සනට පුතේ පිළිතුර අපිට සංවිධානය කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ලියමු පුතේ මැටිල්ඩා ලොයිසල් මහත්මිය නැත්නම් මැටිල්ඩා යත්වන්නේ පුතේ සාමාන්‍ය පහළ මධ්‍යම පාන්තික තරුණියක විදිහට තමයි යා ජීවිතේ පුතේ පටන් ගන්න ආරම්භ වෙන්නේ. එයා උපදින්නේ පුතේ සාමාන්‍ය පහළ මධ්‍යම පාන්තියක. එතකොට ඇයට එහෙම රාජකීය උරුමයක්වත් රදල වැඩවසම් සමාජයේ තිබෙන පුතේ වරප්‍රසාද ඒ කිසි දෙයක්වත් මිල මුදල් වලින් වඩාක් ඉහවහා ගිය ධනය බලය කීර්තිය සහිත රදල වැඩවසම් ප්‍රභූ ආදී ජීවිතයක් උරුම නැහැ. ඇය උරුම වෙන්නේ පුතේ පහළ මධ්‍යම පාන්තික ජීවිතයකට. ඒ නිසා පුතා ප්‍රංශයේ තියෙනවා මේ තිබුණා මේ වැඩවසම් සමාජ ක්‍රම. ඒ නිසා පහළ මධ්‍යම පාන්තික හෝ ඊට පහළ පන්තියේ හෝ තරුණියක් කෙතරම් රූමත් වුණත් පුතේ ඉහළ ප්‍රභූවාදී වංශවත් කෙනෙක් එක්ක යුග දිවියකට එළඹීමේ කිසියම් විදිහක බාධකයක් ඉඩ ඇහිරීමක් තිබුණා. ඒ නිසා ඇය සිතින් ප්‍රාර්ථනා කරන්නේ පුතේ ඇය සිතින් ප්‍රාර්ථනා කළේ උත්කර්ෂවත් නන්සිරින් වරැඳෙමින් එහෙම ඉහළ ධනේශ්වර සමාජයේ තම පුතේ රදල වැඩවසම් ප්‍රභූවාදී ජීවිතයක් තමයි ඇය අපේක්ෂා කළා. හැබැයි පුතේ යාට උරුම වෙන්නේ තමන්ගේ සිතින් ප්‍රාර්ථනා නොකළ තමන් සිතින් ප්‍රාර්ථනා කරන්න පුතේ ප්‍රභූවාදී තරුණයෙක් එක්ක විවාහ ගිවිස ගන්න. නමුත් ඇයට සිද්ධ වෙන්නේ පුතේ පහළ මධ්‍යම පාන්තික තරුණයෙක් එක්ක විවාහ වෙන්න. ඒතර යා කියනවා මේ එනිසා ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය කියලා කියනවා. තමා විවාහ කර දීමට ඉඩ හැරියාය කියන එකත් තමා විවාහ වූවාය කියන එකෙත් පුතේ අර්ථ සංවේදනය දෙකක්නේ. ඒ නිසා කෙටි කතාවක භාෂාවෙන් පුතා කෙටි කතාවේ තිබෙන මේ අර්ථ චරිතවල ස්වභාවය චරිත අතර තියෙන පුතේ සම්බන්ධතා ඊටාම සියුම් විදිහට පුතේ සංවේදනය කරන්න පුළුවන්. එතකොට විවාහ වූවාය කියන්නේ පුතේ කැමැත්තෙන් විවාහ කර දීමට ඉඩ හැරියාය කියන්නේ පුතා අකමැත්තෙන්. ඒ කියන්නේ ඕන දෙයක් වුණාවේ ඔන්න එහෙනම් මාව විවාහ කරලා දෙන්න. පුතේ දැන් අපිට අපේ සාමාන්‍ය සමාජවලත් පුතේ මේ වගේ අදහස් මේ වගේ වචන මේ වගේ දෙබස් ඇහෙනවනේ. ඔයගොල්ලෝ හිතන්න පුතේ ඔයගොල්ලන්ගේම තරුණ පුංචි අම්මා කෙනෙක් නැන්දා කෙනෙක් පුතේ අක්කා කෙනෙක් තමන් ප්‍රේම සම්බන්ධයක් පවත්වලා ඒ ප්‍රේමයට පුතේ ගෙදරින් ඒකට අවසර දෙන්නේ නැහැ. ඒකට අවසර දුන්නේ නැතුවම මොකද කරන්නේ? එහෙනම් අම්මලට ඕන කෙනෙක්ට මාව බඳලා දෙන්න කියන වචනේ කියනවා. නේද පුතේ? ඒක අපේ වගේ සමාජවලත් මේ වගේ දේවල් ඇහෙනවා, දකිනවා අපි. හොඳයි. ඊට පස්සේ පුතේ මැටිල්ඩාගේ චරිතය කතුවරයා ඉතාම සියුම් විදිහට පුතා හරි අපූර්ව තැනකට ගෙනල්ලා නිරූපණය කරනවා. එයා කැමති පුතේ උත්කර්ෂයෙන් අඳින්න, පළඳින්න, නෙක්ලස් එහෙනම් ලස්සන මාල දාලා වලලු දාලා පුතේ ජුවලරිස් දාලා හරිම ලස්සනට ආර්යාවක් විදිහට පුතා පිළිවෙල වෙලා නේද? කිසියම් තැනක ගිහිල්ලා තමන්ගේ සුරූප දේහ විලාසය, මధుර භාෂණය, මధుර භාෂණයෙන් පුතේ කතා කළා සුරූප දේහ විලාසය නේද පුතේ තාලෙට ඒ සුරූප දේහ විලාසය තමන්ගේ පෙන්නලා එහෙම ජීවත් වෙන්න ප්‍රභූවාදී ආර්යාවක ජීවත් වෙන්න ලෙස ජීවත් වෙන්න කැමති කෙනෙක්. හැබැයි පුතේ එයාට සිද්ධ වෙනවා අකමැත්තෙන් හෝ චාම් සරල
දිවියකට අනුගත වෙන්න. ඒ නිසා එක දැනක කියනවා හැඩ වැඩ ඇතිව ඇඳීමට පැළඳීමට හැකිකමක් නොතිබුණු හේයින් ඈ චාම් වැන්දාය. චාම්ව පැලැන්දාය. පුතේ ඒ උපුටා ගැනීම අනිවාර්යෙන් ඔයගොල්ලෝ මාක් කරගෙන පාඩම් කරගන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී හැඩ වැඩ ඇතිව හැඳීමට පැළඳීමට නැති හේයින් ඈ චාම්ව හැන්දාය, චාම්ව පැලැන්දාය. පුතේ එතකොට එයා මේ simple is beautiful කියන. ඒ කියන්නේ සරල බව තමයි ලස්සන කියන න්‍යාය ඒ ජීවන සිද්ධාන්තයක් විදිහට ජීවන දහමක් විදිහට පුතේ ඒක පවරගෙන එහෙම ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඇය සරලව ජීවත් වන්නේ, සරලව හඳින්නේ, පළඳින්නේ පුතේ උත්කර්ෂයෙන් අඳින්නට පළඳින්නට හැකියාවක් ඒ සඳහා මුදල්මය දේවල් මුදල්මය වටිනාකම් Tamanට නොතිබුණ හින්දා. එහෙමතු ඒකට කැමති නිසා නෙවෙයි පුතේ. ඒ නිසා කෙටි කතා කරුවා එයාගේ චරිතය, එයාගේ සමාජ ජීවිතය තාම සියුම් විදිහට පුතේ නිරූපණය කරලා තියෙනවා. එතකොට ඇය තමන් පුතේ දැන් එය යුග දිවියට එළඹෙන්නේ මේ ලොයිස් මැටිල්ඩා මහත්මිය ලොයිසල් කියන තරුණයත් එක්ක මේ ලොයිසල් පුතේ එයත් පහළ මධ්‍යම පාන්තික මිනිසෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙක් පුතේ. ඒ නිසා ඔහුට තමන්ගේ බිරිඳ කැමති මේ භවභෝග සම්පත් යසයිසුරු මේ ජුවලරීස් ඒ කියන්නේ පුතේ මේ ආභරණ මේ සියලු දේවල් හැඳුම් පැළඳුම් අවශ්‍ය විදිහට මේ බොහොම නන්සිරින් වොරැඳෙමින් එහෙමත් නැත්නම් සඳලු තලවලට එලා මිදිඋස පානය කරමින් එහෙම ධනේශ්වර ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න තිබුණේ නැහැ ඔහුට ඉඩ කඩක්. හැබැයි පුතේ ඔහු ඊටාම විනීත තාලෙට හැදිච්ච සෞන්දර්යවාදී ආදරයක් තියෙන තමන්ගේ බිරිඳ වෙනුවෙන් අපකැප වෙච්ච ඉවසිලිවන්ත තරුණයෙක්. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක්. හැබැයි පුතේ මැටිල්ඩා ලොයිසල් මහත්මියට අවශ්‍ය වෙන්නේ ඊට එහාගේ ඇය සිතින් ප්‍රාර්ථනා කරන්නේ එයා යථාලෝකයේ පුතේ මේ ජීවිතය මගහැරලා සිතින් ප්‍රාර්ථනා කරන්නේ ප්‍රභූවාදී උත්කර්ෂවත් ජීවිතයක්. මේ බලන්නකෝ. ඊතා විශ්වාසී මිතුරන් කිහිප දෙනෙකුගේ ප්‍රිය සමාගමේ සඳහාම වෙන් කරන ලද සුගන්ධවත් ආගාරද සිතින් මවාගත් ඒවා පිළිබඳව කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. ඒවා පිළිබඳව කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. එතකොට මේ මනෝලෝකයක තමයි ඇයි ජීවත් වෙන්නේ. එතකොට පුතා මේ මනෝලෝකයක ජීවත් වන්නේ මේ සරල අල්පේච්ඡ යථාලෝකය පිටු දැකලා පුතේ. එතකොට පුතේ මේ මනෝලෝක මේ සිතින් ප්‍රාර්ථනා කරන ලෝක අහන් ඉන්න ඔබටත් තියෙනවා මේ කතා කරන මටත් තියෙනවා. ඒක සාමාන්‍ය තත්වයක් පුතේ. ඒ කියන්නේ අපි කැමති සිතින් ප්‍රාර්ථනා කරන ඉහළ ප්‍රසිද්ධ හොඳ ලෝකකප්‍රකට ජනප්‍රිය පුද්ගලයෝගේ අපි වෙන්න කැමතියි. එහෙම නැත්නම් අපි සිතින් ප්‍රාර්ථනා කරනවා මට මේ වගේ මෝටර රථයක් තියෙන්න ඕනේ. මම මේ මෝටර රථේ නැගලා යන විදිහ. මට මේ වගේ පුතේ වටපිටාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ නිසා පුතා ඒ විදිහට උමනාවල් ආසාවල් සහිත පුතේ ලෝක සිතින් මවා ගන්න එක මිනිස් සමාජයේ සිහින පිළිබඳව තියෙන ඒක හරි කාරණාවක්. නමුත් පුතා අපි ඔබ සහ මේ කතා කරන මම ඒ හීනවලම එල්බගෙන අපේ තියෙන දැන් අපි දැන් ඉන්න මිනිස්සුත් එක්ක පුතේ තියෙන තමන්ගේ දැන් තියෙන සම්පත් එක්ක තමන්ට දැන් තියෙන පුතේ වටිනාකම් එක්ක ඒ ජීවිතය අතහැරලා අර සිහින ලෝකයේ ජීවත් වුණොත් පුතේ අපේ ජීවිතය අසාර්ථකයි. මේ යථාර්ථ ලෝකයේ දිවිගෙවමින් ඒට අවංක වෙමින් ඒකත් එක්ක ටච් වෙලා ඒකත් එක්ක ඇටච් කරගෙන පුතේ ජීවත් වෙන ගමන් අර සිහින යථාවක් කරගන්න වෙරදරන එක සාමාන්‍ය කාරණාවක්. එනිසා පුතා මෙන්න මේ දේ තේරුම් ගන්න. හැබැයි පුතේ මැටිල්ඩා ලොයිසල් මහත්මිය සිහින ලෝකයේ අතරමං වෙලා තමන්ගේ සැමියාගේ ජීවිතය, තමන්ගේ සැමියාගේ ආදරය, ඒ සරල ජීවිතය පුතේ, ඒ අල්පේච්ඡ ජීවිතය එයා මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පුතේ හැබැයි එක් අනපේක්ෂිත සිදුවීමකින් පුතා ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ මැටිල්ඩා ලොයිසල් මහත්මිය පුතේ තමන්ගේ මිතුරිය ෆොරෙස්ටියනෝනාගේ මාලයක්, දියමන්ති මාලයක් කියලා සැබෑ ඒ මාලයක් කියලා හිතලා ගෙනල්ලා ඒක පැලඳගෙන ඒ පාටියකට ගිහින් ආවට පස්සේ ඒක නැති වෙනවා. එතනින් පස්සේ පුතේ අවුරුදු 10ක් ජීවිතේ වටිනාම කාලය සෞන්දර්යයෙන් ආදරයෙන් වට වෙලා ජීවත් වෙන්න තිබුණු කාලය පුතේ අහිමි වෙනවා මේ තරුණ යුවලට. ඒගොල්ලෝ නොසෑහෙන්න ණය වෙනවා පුතේ. එතකොට ණය වෙලා පුතේ ජීවිතය Tamanගේ සුන්දරව ගත කරන්න තියෙන කාලය ශ්‍රමය මුදල ඒ ණයක් ගෙවන්න කැප කරනවා. ඒ නිසා පුතේ එයා එතනින් පස්සේ අර තමන් ගත කරපු මනෝලෝකයෙන් සිහින ලෝකයෙන් පුතේ කටුක යථාර්ථ ජීවිතයට එනවා. ඒ කියන්නේ අපි කතා කරන තාලෙට කිව්වොත් එහෙම වේදිකාවෙන් මහ පොළොවට අහසින් පොළොවට පුතේ කඩා වැටෙනවා. එතන සිට කතුවරයා ඇයගේ චරිතය දෙස හෙලන්නේ සානුකම්පිත දෘෂ්ටියක්, මානවවාදී දෘෂ්ටියක්. කලාකරුවාගේ ස්වභාවය තමයි පුතා
මිනිස්සුන්ගේ අබල දුබලකම් මිනිස් සිතේ සංකීර්ණත්වයට hina වෙන්නේ නැහැ පුතේ. ඒක යථාර්ථ රූපී ලෙස මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් පුතේ ඒක නිරූපණය කරනවා. මේ බලන්නකෝ. gedara doraka පවත්නා බර වැඩ කටයුතු ගැනද මුළුතැන්ගේ එක පීඩාකාරී වෙහෙසකර වැඩපළ ගැනද ඇය තුළ අවබෝධයක් ඇති වූයේ. ඈ තෙල් සහිත හැලිවලන්ද වෙනත් මැටි බඳුන්ද තම රෝස පිඟන්කෝප්ප හා දීසි පීරිසද තම රෝස පැහැතිනිය ගෙවී යනතුරු සේදුවාය. පුතේ බොහෝම ආර්යාවක විදියට සිතින් ජීවත් වෙමින් ප්‍රභූවාදී ධනේශ්වර සමාජයේ සිතින් ස්පර්ශ කරමින් ආර්යාවක කුමරියක සිටපු ගත කරපු මේ මැටිල්ඩා පුතේ තමන්ගේ රූපය තමන්ගේ චවි කල්යාණිය පුතේ මාංශ කල්යාණිය කේශ කල්යාණිය මේ විදිහට එයා ඒක නඩත්තු කරමින් ඉඳලා දැන් පුතේ කටෝර දුක්බර ජීවිතයක් ගෙවනවා. ඒ දෙස පුතේ කෙටි කතා කරුවා හෙලන්නේ සානුකම්පිත දෘෂ්ටියක්. ඒ වගේම උපේක්ෂාවෙන් බලන්නේ. මේක තමයි කලාකරුවාගේ ස්වභාවය පුතේ. පැහැදිලිද? ඊළඟට බලමු මස් ආදී විකුණන වෙලෙන්දන් වෙත ගොස් සෑම තඹයක්ම ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් සමග කේවල් කරමින් සණ්ඩු දබර කරමින් නිന്ദා පහස වින්දාය. පුතේ ගැහැණියකට ඊටාම තමන් අපි හිතමුකෝ අපේ මව අපේ වැඩිහිටි සහෝදරියක අපේ යෙහෙලියක පුතේ තමන්ගේ ජීවිකාව පවත්ව ගන්න පුතේ මේ වගේ පිට ආගන්තුක වෙලෙඳුන් ඉදිරියේ තමන්ගේ පුතේ ආත්මගරුත්වය කිසියම් විදිහකින් කිසියම් පළුද්දක් වෙනවා නම් ඒක තමයි පුතේ අපිට ඉවස ගන්න බැරිම දේ. ගැහණියක අපහාස උපහාසයට ලක්වීම ගෞරවයේ සිඳ ගැනීම ඊටාම කනගාටුදායක අවස්ථාවක්. ඒ නිසා පුතේ කතුවරයා එතනදී මැටිල්ඩා ලොයිසල් මහත්මියගේ චරිතය දෙස සැබෑවටම සානුකම්පිත දෘෂ්ටියක් හෙළනවා. එහෙනම් අවසාන වශයෙන් ගොළු කියන්න ඕනේ පුතේ මිනිස් ජීවිතයේ සංකීර්ණත්වය ඒ වගේම ස්ත්‍රියකගේ ආසාවන් හෙවත් පුතේ මේ ලාලසාවන් වල සංකීර්ණත්වය කෙටි කතා කරුවා ඉතා සියුම් ලෙස විවරණය කරන අතරම මැටිල්ඩා ලොයිසල් මහත්මියගේ චරිතය දෙස සානුකම්පිත දෘෂ්ටියක් හෙළුවායි කියන කාරණාව ලියලා මේ පිළිතුර හොඳට ඔයගොල්ලෝ අවසන් කරගන්න ඕනේ. හොඳයි පුතේ එතකොට මේ අදින් පටන් ගත්තු මේ සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ මේ වැඩසටහන අපි ඔබට විභාගය ආසන්න වෙනකම්ම කරනවා. විභාගයට ආසන්නයේදී පුතේ අපි අනුමාන ප්‍රශ්න සාකච්ඡාවක් සඳහාත් අපි අනිවාර්යයෙන්ම ලෑස්ති කරගෙන ඉන්නේ. ඔබට ඔබ වෙනුවෙන් ඒක කරන්න පුතේ. මේ වෙලාවේ නැවතත් මම කියන්නේ පුතා ඔයගොල්ලන්ට මේක කටුක දුක්බර වේදනාකාරී බලාපොරොත්තු අත්හරින අවස්ථාවක් කරගන්න එපා. මිනිස්සුන්ගේ පුතේ ශ්‍රේෂ්ඨත්වය මනින්න පුළුවන්. මිනිස්සුන්ගේ ධෛර්යය මනින්න පුළුවන් පුතේ. හැමදේම තියෙන නන්සිරින් වරඳමින් කාලා බීලා ප්‍රීති ප්‍රාමෝද්යෙන් ඉන්න කාලේ නෙවෙයි පුතේ. මේ වගේ දුෂ්කර අඩියක ඉන්නකොට මිනිස්සු ඒවට මුහුණ දීලා තමන්ගේ අනාගත අභියෝග ජය ගන්න දරන සාර්ථක උත්සාහයට මොන වගේද? අන්න එතනින් තමයි මිනිස්සු සාර්ථකද ධෛර්යවන්තද කියලා අපි පුතේ තීරණය කරන්නේ. ඒ නිසා පුතේ බොහෝ දේ හොඳ දේවල් ලබා ගන්න නම් දුෂ්කර දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. රත්නශ්‍රී කවියා කියන වගේ දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය හෙට කටුපකුර සිප ගනිමින් හෙට මලක් වනු පිණිස. ඒ නිසා දුෂ්කරයි කියාම හැර යන්න බෑ. අපි පුතේ ජීවිතයට ආදරය කරන්න ඕනේ. ආදරය කරනවා කියලා හූල්ල හීන දැක ඉඳලා හරියන්නේ නැහැ පුතේ. මහන්සි වෙන්න අපි ඔබට උදව් කරනවා ඔබේ විභාග ජයග්‍රහණය ලබා ගන්න. එහෙනම් පුතා අපි නැවතත් සතියකට සැරයක් පුතේ ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝ පටයකින් මේ පුනරීක්ෂණ අභ්‍යාස ටිකක් සාකච්ඡා කරනවා. එහෙනම් අවසාන වශයෙන් උත් කියනවා අපේ channel එකත් එක්ක පුතේ එකතු වෙන්න, දිගින් දිගටම එකතු වෙන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න, ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. තවමත් අපේ channel එක පුතේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. හොඳයි. ජයන් ජයම වේවා පුතා.